සරණයි සියලුම දෙනාට. ලෞතර බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර බෞද්ධ දර්ශනය අගයන එය අදහන ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපි මේ සැරසෙන්නේ ඒ ධර්මයේ හරය නිරෝල්ව ඔබේ මනසට සමීප කළ හැකි සුවිශේෂ පුණ්‍ය කටයුත්තකට ඔබව දායක කරගන්නට. අද ධර්මානුශාසනාව පවත්වන්නට බෞද්ධ මාධ්‍යාලය වෙත ඔයසි ජනතාවගේ හිතසුව පිණිස අනුකම්පාවෙන් වැඩම අවදාලා කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ මධ්‍යස්ථාන වාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත තලල්ලේ චන්ද කීර්ති ස්වාමීන් වහන්සේ අපි උන්වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා මේ පින්බිමට. අද මේ ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ සුවිශේෂ සමාජ මෙහෙවරක් ඉටු කළ පුද්ගලයෙකු වෙනුවෙන් 2008 ඔක්තෝබර් මාස 1 වෙනි දින පරලොස් සැපත් හිටපු වෙළඳ අමාත්‍ය කීස්ලිටි වික්‍රමරත්න මහතාට පින් පැමිණීම වෙනුවෙන් එම මහත්මිය දූපතුන් බෑනාවරුන් මිනිබිරිය සහ මුණුබුරා ඇතුළු පවුලේ සියලු ඥාති හිත මිතුරන් අද මේ දායකත්වයේගෙන මේ උතුම් පින්කමට තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ඒ සියලු දෙනාගේ ප්‍රාර්ථනාවන් න්‍යාකාරී මිෂ්ඨ සිද්ධ වෙන්නට කියා සිහිපත් කරමින් අපි ධර්ම ශ්‍රවණය කරන්නට දේශකයන් වහන්සේට ඇරයුම් කරමු. ඊට මත්තෙන් තිසරණ සහිත පන්සිල් සමාදන් වන්නට සාදුකාරයක් පවත්වා නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ අතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත ආම බන්තේ समन्ता चक्कवालेषु
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු මොක්ඛදං ධම්මස්සන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තේන කෝපන සමයේන තේරා භික්ඛු භික්ඛුනියෝ වදන්ති පරියායේන ආයස්මාපන නන්දකෝ න ඉච්ඡති භික්ඛුනියෝ අදිතුං පරියායේන අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි කස්සනුකෝ ආනන්ද අජ්ජ පරියායෝ භික්ඛුනියෝ ඕ අදිතුං පරියායේනාති. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්ම දේශනාවෙහි උසුලන්නේ රාජගිරිය නාවල වැලිකඩවත්ත පාරේ අංක 576 හර්මියොන් නිවසේහි පදිංචි කිංස්ලි ටී වික්‍රමරත්න මහත්මනිය ඇතුළු දූ දරුවන් ඥාති හිත මිත්‍රයන් හැමදෙනාම එකතු වෙලා පර්ලූසපත් කිංස්ලි ටී වික්‍රමරත්න ඇමතිතුමන්ට පින් අනුමෝදන් කරන්න මේ බණ කියන්නේ. දැන් පරලෝසපත් ඥාතිවරයෙකුට පින් අනුමෝදන් කරන්න බණ කිව්වත් බණ කියන්නේ පරලෝසපත් අයට නෙවෙයි නේද? ජීවත් වෙලා ඉන්න ඔයත්තන්ට. ඒ නිසා ඔයත්තු පරලෝසපත් අය විදිහට බණ අහන්න නැතුව හොඳ සජීවී පුද්ගලයෝ විදිහට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕන. අද ධර්ම දේශනාව සඳහා මා පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ ඊටාම වටින සූත්‍රයක්. මේ සූත්‍රයේ නම නන්දකෝවාද සූත්‍රය. මේ සූත්‍රයේ තියෙන මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ, එහෙම නැත්නම් උපරි පඤ්ඤාසකය. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුහාමුදුරු වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඔන්න මතක තියාගන්න, බණ කෙලි වුණාට පස්සේ මුල ඉඳලා මම අහනවා. එතකොට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකයේ නන්දකෝවාද සූත්‍රය. නන්දක කියලා ස්වාමින් වහන්සේ විසින් දේශනා කරනු ලබන අවවාද අනුශාසනා සහිත සූත්‍රයක් නිසා තමයි මේ සූත්‍රයට නන්දකෝවාද සූත්‍රය කියන නම යෙදිලා තියෙන්නේ. එක දවසක් බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවන ඉන්දෙද්දී මහා ප්‍රජාපති ගෞතමිය එහෙම නැත්නම් භික්ෂුණීන් අතරේ
අග්‍රම කෙනා භික්ෂුණීන් වහන්සේ 500ක් භික්ෂුණීන් වහන්සේලා සමග බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා. එහෙම පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රජාපති ගෞතමිය ඉල්ලීමක් කරනවා අපේ මේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න ස්වාමීන් වහන්සේලාට අනුශාසනා කරන්න කියලා. විටින් විට ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලාට පැවතින ඕන ආකාරය ගැන අවවාද අනුශාසනා කරන්න කියලා බුදුහාමුදුරුවනේ මතක් කරන්න කියලා ප්‍රජාපති ගෞතමී ඉල්ලීමක් කළා. ඉතින් මේ ඉල්ලීමට අනුව බුදුහාමුදුරුවෝ නියම කරලා තිබුණා විටින් විට අනුපිළිවෙලට ක්‍රමයක් හදාගෙන භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න තැනට ගිහිල්ලා අවවාද අනුශාසනා කරන්න කියලා හාමුදුරුවරුන්ට. ඉතින් ඒ ජේතවනාරාමේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා ඔන්න ක්‍රමයක් හදාගෙන අනුපිළිවෙලට මේ අවවාද අනුශාසනා කරන්න භික්ෂුණීන් වැඩ ඉන්න පන්සලට යන්නට පුරුදු වෙලා හිටියා. ඉතින් එක දවසක් ආවා එදා වාරය හිමි වෙලා තිබුණේ නන්දක කියන හාමුදුරුවන්ට. නන්දක හාමුදුරුව කැමති නෑ භික්ෂුණීන් වහන්සේලට අවවාද කරන්න. කියන්නේ ලේසියෙන් අවවාද කරලා බේරෙන්න පුළුවන් කට්ටියකුත් නෙවෙයිනේ. ඉතින් කොහොම හරි නන්දක හාමුදුරුව වැඩිය මනාප නැහැ මෙතෙන්ට යන්න. ඉතින් උන්වහන්සේ මගේ හැර ඉන්නකොට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කතා කරලා අහනවා කාටද ආනන්ද අද දවසේ මේ භික්ෂුණීන්ට අවවාද කරන්නට යන්න තියෙන්නේ? බුදු පියාණන් වහන්සේ අද නන්දක හාමුදුරුවන්ගේ වාරය. එන්ට කියන්න නන්දකට කියලා බුදුහාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ නමක් පිටත් කළ යවුවා. ඉතින් නන්දක හාමුදුරුවෝ බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා වැඳ නමස්කාර කරලා පැත්තකට වෙලා වාඩි වෙලා ඉඳෙද්දී බුදුහාමුදුරුවෝ නන්දක හාමුදුරන්ට මතක් කරනවා නන්දක ගිහිල්ලා අර භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරලා එන්න. ඔබට පුළුවන් ඒ අයට හොඳට අවවාද කරන්න. ඒ නිසා කරුණාකරලා යන්න ගිහිල්ලා අවවාද කරන්න කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි ඔන්න නන්දක හාමුදුරුවෝ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කිරීමේ අදහසත් හිතේ තියාගෙන පහුවෙන්දා උදේ පාන්දර සිවුරු පොරවගෙන පාත්‍රයත් අරගෙන ගමට පින්ඩ පාතේ වැඩම කරලා දානේ වළඳලා ඉතිරි වෙච්ච වෙලාවේදී තවත් කෙනෙක් සමග තනියෙන් සාමාන්‍යයෙන් භික්ෂුණීන් වහන්සේලා ඉන්න ආරාමවලට ස්වාමින් වහන්සේලා වඩින්නේ නැහැ. තමන් වහන්සේ සමග තවත් කෙනෙක් කැටුව එක් කරගෙන ඒ ආරාමයට ගියා. එහෙම ගිහිල්ලා ඒ ආරාමයේදී ස්වාමින් වහන්සේව බොහොම ගෞරවයෙන් පිළි අරගෙන ස්වාමින් වහන්සේට වාඩි වෙන්නට ආසනයක් එහෙම දුන්නට පස්සේ නන්දක හාමුදුරුවෝ මතක් කරන ඔන්න භික්ෂුණීන් වහන්සේ දැන් මම ඔය ඇත්තන්ට අනුශාසනා කරනවා. බණ කියනවා. හැබැයි මම බණ කියනකොට ප්‍රශ්න අහනවා. එහෙම ප්‍රශ්න අහනකොට දන්න ඒවාට උත්තර දෙන්න ඕන. කටවහගෙන ඉඳලා හරියන්නේ නැහැ. දන්නේ නැත්තම් විතරක් කටවහගෙන ඉන්න ඕන. නොදන්නා කමක් තියෙනවා නම් විතරක් නිහඬව හිටියාට කමක් නැහැ. යම් කිසි ප්‍රශ්නයක් අහනකොට ඒ ප්‍රශ්නෙට උත්තර දන්නවා නම් අන්න ඒ වාට උත්තර දෙමින් මේ සාකච්ඡාව මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න ඕන කියලා කල්ැතුවම මතක් කළා. එහෙම මතක් කරලා මේ ස්වාමින් වහන්සේ ඔන්න භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා මේ රූපය කියන එක නිට්ටයයිද අනිත්‍යයිද කියලා. රූපං නිච්ඡාවා අනිච්ඡාවා කියලා හුවා. රූපය නිට්ටයයිද අනිත්‍යයිද කියලා. කියන්න බලන්න ඔය ඇත්තන්ගේ දැනුම අනුව
අර භික්ෂුණීන් වහන්සේලාගේ උත්තරේ මොකක් වෙන්නේ නැද්ද? රූපය අනිත්‍යයි. මොකද අනිත්‍යයි කියන වචනේ තේරුම? අනිත්‍යයි කියන්නේ නিত্য නෑ. නিত্য නෑ කියන්නේ එක විදිහකට පවතින්නේ නෑ. තවත් විදිහකින් කියනවනම් වෙනසට භාජනය වෙනවා. වෙනසකට ලක් වෙනවා. එතකොට රූපය නিত্য නෑ අනිත්‍යයි වෙනස් වෙනවා කියලා කිව්වහම ඒ වෙනස් වෙන්නේ හොඳ පැත්තටද නරක පැත්තටද? හොඳට හිතලා කියන්න. හොඳ පැත්තටද නරක පැත්තටද? ඔව් සාමාන්‍ය එක සැරේටම හිතෙන්නේ නරක පැත්තටයි. හැබැයි අනිත්‍ය කියලා කියන්නේ නරක පැත්තටම වෙනස් වීම නෙවෙයි. බුදුදහම පිළිබඳව මිනිසුන් තුළ ඇතැම් විට වැරදි මතයක් යන්නට ප්‍රධානම හේතුව මෙන්න මේ අනිත්‍ය සංකල්පය නිසි ලෙසින් වටහා නොගැනීමයි. බොහෝ දෙනා අනිත්‍යයි කියලා කියපු ගමම්ම හිතන්නේ සුබ පැත්තද අසුබ පැත්තද? අසුබ පැත්ත නේද? දැන් කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔයාගේ කොණ්ඩේ ඉදිලානේ කියලා කිව්වොත් ඔන්න එක්මනටම කියනවා අනිත්‍යයිනේ කියලා. එතකොට කළු කොණ්ඩේ සුදු වුණාම අනිත්‍යයිලු. සුදු කොණ්ඩේ කළු වුණාම ඒක අනිත්‍ය නෙවිද? ඒකත් අනිත්‍ය තමයි. ඔය කොණ්ඩේ කළු කරන්නේත් අනිත්‍ය පිහිටෙන් තමයි. නේද? දැන් බැරි වෙලාවක්වත් කොණ්ඩේ නිත්‍ය සුදු කොණ්ඩේ නිත්‍ය නම් කළු වෙයිද? කළු වෙන්නේ නැහැ. එහෙනම් මේකේ සුබ පැත්තකුත් තියෙනවා. ඒකයි යථාර්ථය. අන්න ඒක තේරුම් ගන්න ඕන. මලක් පර වුණාම ගොඩක් අය කියනවා අනිත්‍යයිනේ කියලා. පිපුණ මල පර වුණාම අනිත්‍යයි. ඒතර මල පිපුණ එක මල් පොහොට්ටුව පිපුණ එක මොකද්ද? ඒකත් අනිත්‍යයි. එතකොට පිපී පර වෙන එක මලට ආවේනික ස්වභාවයයි. නේද? ඒ මලේ හැටි. මල් කියලා කියන්නේ පිපිලා පර වෙලා යන දෙයක්. එතකොට ඒ පිපෙන එකත් අනිත්‍යයි, පර වෙන එකත් අනිත්‍යයි. ඒ විදිහට ඕනෑම දෙයක මේ සුභාසුභ දෙකක් තියෙනවනේ. ඒ දෙකම හටගන්නේ වෙනස් ප්‍රතිඵලයක් විදියටයි. එතකොට අනිත්‍යයි කියලා කියන එක ඔන්න සරලව තේරුම් ගන්න. අනිත්‍යයි කියන්නේ මොකද්ද? නিত্য නැහැ. නিত্য නැහැ. ඊට පස්සේ මේ නන්දක ස්වාමින් වහන්සේ අහනවා අර භික්ෂුණීන් වහන්සේලාගෙන්, භික්ෂුණීනින් යමක් අනිත්‍ය නම් වෙනස් වෙනව නම් ඒ වෙනස් වීමේ දුක ඇති වෙනවාද කියන්න බලන්න. වෙනස් වෙන දුකයිද? පවතින ස්වરૂපේ වෙනස් වෙනකොට දුකයි. දුක දැනෙන්නේ එතනදී හිතටද ගතටද? ගොඩක් වෙලාවට දැනෙන්නේ හිතටයි. යමක් වෙනස් වෙනකොට හිතට දුක දැනෙන්නේ ඇයි? මොකක් නිසා? ඒ වෙනසට කැමති වුණ නිසාද අකමැති වුණ නිසාද? අකමැති නිසා. වෙනස් වෙන දෙයට අපි ඔන්න අකමැති නම්, ඒ කියන්නේ වෙනස් නොකර තියාගන්න නම් අපේ කැමැත්ත. එහෙම කැමැත්තෙන් ඉන්න වෙලාවේදී යමක් වෙනස් වුණොත් අන්න ඒක දුකයි. යං පිච්ඡං න ලබති තම්පි දුක්ඛං කිව්ව එකයි. යමකටද කැමති වෙන්නේ? කැමති වෙන දේ නොලැබෙනකොට ඒක දුකයි. ඒතර දැන් ඔන්න ආයිත් අර මල ගැනම ගනිමුකෝ. මල කියන එක දැක්කහම අපිට ආශාවක් ඇති වෙනවා. මොකද්ද ආශාව? මේ මල පර නොවි තියනව නම් හොඳයි කියලා. එහෙම ආස හිතෙනවනේ. එහෙම හිතාගෙන මල පූජා කරලා අපි බලාපොරොත්තු වෙනවා ඒ මල දවස් දෙක තුනක් ඒ විදිහටම තියෙයි කියලා. එහෙම බලාගෙන ඉඳෙද්දී
ඔය මල පර වුණොත් කැමැති දේද උනේ? නෑ, කැමැති දේ නෙවෙයි උනේ. අකමැති දේයි උනේ. එතකොට අකමැති දේ වුණා, කැමැති දේ නොවුණා, අන්න එතනයි දුක. හැබැයි කවුරු හරි කෙනෙක් දැනගත්තනම් මල් කියන්නේ කොහොමත් පර වෙලා යන දෙයක් කියලා එයාට ඒ මල පර වුණා කියලා දුකක් නෑ. දැන් අපි දකිනවනේ ඕනෑ තරම් තැන් වල මල් පර වෙලා තියෙන දකිලා ඇති. නේද? පන්සල් ගියාම ওই පන්සල් වල මල් ආසන වල මල් පර වෙලා තියෙන බව දකින්නේ නැද්ද? දකින්න. දැන් අපි මල් ටිකක් පූජා කරන්න පන්සලට අලුත් මල් ටිකක් අරගෙන යනවා. දැන් ඉතින් අපි හිතාගෙන ඉන්න අපි වගේම ගොඩාක් අය පන්සල් ඇවිල්ලා ඇති. ඒ අය මල් ගෙනල්ලා ඇති. දැන් මගේ මල් ටික තියාගන්න ඉඩක් නැතුවත් ඇති අලුත් ලස්සන මල් තියලා ඇති කියලා හිතාගෙන මල් ටික පූජා කරන්න ඉඩක්වත් මල් ආසනේ නැහැ කියලා හිතාගෙන යද්දි එයාට දකින්නට ලැබෙනවා අර මල් ආසනේ පරමල් ටිකක්. එතකොට එයාට ඒ පරමල් දැකලා ඇති වෙන්නේ දුකද්ද සතුටක්ද? කියන්න බලන්න. එයා පූජා කරපුවා නෙවෙයි. කලින් පූජා කරපුවා. එයාට සතුටක් ඇති වෙනවා. මොකද සතුට ඇති වෙන්නේ? මගේ මල් ටික තියාගන්න ඉඩක් ගන්න පුළුවන් මේ පරමල් ටික අයින් කරලා කියලා එයාට සතුටක් තියෙනවා. ඒතර මොකද එයා ඒ මල් වල බැඳුනේ නැහැ. ඒ නොබැඳුන නිසා තමයි එයාට ඒ මල් පහසුවෙන් අස් කරන්න පුළුවන්. එතකොට එහෙම පහසුවෙන් අස් කරන්න අතහරින්න පුළුවන් නම් එතන දුකක් නැහැ. එහෙම පහසුවෙන් අස් කරන්න අතහරින්න පුළුවන්කම ලැබුණේ ඒ මල් වල බැඳුනේ නැති නිසා. අන්න එහෙමනම් දුක ඇති වෙන්නේ කොතැනද? බැඳුන තැනයි. ආශාව තියෙන තැනයි. ආශා කරන දේ නොලැබුණාමයි දුක ඇති වෙන්නේ. එතකොට දැන් මේ ස්වාමින් වහන්සේ මතක් කරන යමක් අනිත්‍ය දෙයක් නිට්ටය හැටියට තියාගන්න යාම බැඳීමක්. එතකොට නිට්ටය හැටියට තියාගන්න ගිහිල්ලා ඒක අනිත්‍ය වුණොත් තමයි දුක. අන්න ඒක මලටවත් මල විසින් කරන දෙයක් නෙවෙයි, තමන් විසින් නිර්මාණ කරන දෙයක්. මලට ආවේනික දේ පිපිල පරවෙල යන එක. එහෙව් මලක් හමුවේ අපි සිතවිලි වෙනස් කරලා ඇලෙන්න ගියොත් දුක ඇති වෙන්නේ අපිට. පින්නතුනි, ඔය වෙනස් වෙන හැම දෙයක්ම දුකක් නෑ කියලා කියන්න මම නිතර බණට උදාහරණයක් ගන්නවා. දැන් ඔන්න අපි මෙහෙම හිතමු. කාගේ හරි කකුලක තුවාලයක් තියෙනවා. දැන් තුවාලයක් හැදිච්ච කකුලක් දැක්කහම අපිට මතක් වෙන්නේ අනිත්‍ය රූපයක්ද නිට්ටය රූපයක්ද? දැන් මේ කකුල ගැන හිතනකොට හිතෙන්නේ අපිට එක සැරේට අනිත්‍යයි කියලාද නිට්ටයයි කියලාද? අනිත්‍යයි. අනේ තුවාලෙකුත් හැදිලා කකුලේ අනිත්‍යයි කියලා හිතෙනවා. දැන් මේ තුවාලෙට කවුරු හරි කෙනෙක් බෙහෙත් දාලා හොඳ කරනවා. එතකොට තුවාලේ හොඳ වුණා. තුවාලේ හොඳ වුණා කියන්නේ තුවාලේ නිට්ටයයිද අනිත්‍යයිද? නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. දැන් බැරි වෙලාවක්වත් තුවාලේ නිට්ටයයි නම් තුවාලේ හොඳ වෙයිද? තුවාලේ නිට්ටයයි නම් හොඳ වෙයිද? හොඳ වෙන්නේ නැහැ. ඒතර තුවාලේ හොඳ වුණේ මොකේ පිහිටෙන්ද? බෙහෙත්වල පිහිටෙන් වගේම අනිත්‍යයේ පිහිටෙන්. අනිත්‍ය නොවුන නම් තුවාලේ හොඳ වෙන්නේ නැහැ. ඒතර තුවාලේ හොඳ වුණාම දුකයිද සැපයිද? දැන් මේ හිඟන්නගේ තුවාල නෙවෙයි. හිඟන්නගේ තුවාලේ නම් හොඳ වුණාම හිඟන්නට දුකක් ඇති වෙන්න පුළුවන්. මට හිඟා ගන්න දෙවිච්ච chance එක නැතුණානේ කියලා. නේද? දැන් මේක සාමාන්‍ය තත්ත්වයක්. එතකොට තුවාලේ හොඳ වුණාම එයාට සැපයි. ඇයි ඒ සැප? එයායි හොඳ බලාපොරොත්තු වුණ නිසා. ඒ බලාපොරොත්තු වන ඉක්මනට තුවාලේ හොඳ වුණේ නැත්තම් සැපයිද දුකයි? එතකොට දුකයි. එතකොට දුක ඇති වෙන්නේ වෙනස් වෙන දේවල් වලට අනයිසි ලෙස බැඳෙන්න ගියාම නේද කියන එක මේ ස්වාමින් වහන්සේ විමසුවා. ඉතින් එතකොට අර භික්ෂුණීන් වහන්සේලා කියනවා
අනිත්‍ය වූ යමකට බැඳෙනවා නම් එතන දුකයි. එතකොට යමක් අනිත්‍ය නම් දුකයි නම් Tamanට ඕන විදිහට පාලනය කරන්න බැරි නම් කල්ලන්නුතං සමනු පස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. එහෙම දෙයක් ගැන හිතන එක හොඳයිද? ඒතං මම මේක මගේ. ඒසෝ හමස්මි මේ තුල මම ඉන්නවා. ඒසෝ මේ අත්තා මේක මට ඕන විදියට පාලනය කරන්න පුළුවන් හිතන එක හරිද කියලා අර ස්වාමින් වහන්සේ භික්ෂුණීන් වහන්සේලගෙන් අහුවා. ඔන්න තවත් ආයි සරල කරන්නම්. රූපය නිට්ටයයිද අනිත්‍යයිද කියලා ඇහුවා. අනිත්‍යයි කිව්වා. අනිත්‍ය නම් දුකයිද කියලා ඇහුවා. අනිත්‍ය දෙයට බැඳුනහම දුකයි කියලා කිව්වා. එතකොට යමක් අනිත්‍ය නම් දුක ඇති වෙනව නම් වෙනස් වෙලා යනව නම් එහෙම වෙනස් වෙනලා යන දේවල් මගේය මම ඉන්නවය මේවා මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් කියලා හිතන එක සුදුසුයිද කියලා අහුවා. එතකොට අර භික්ෂුණීන් වහන්සේලා කියනවා ඒක එහෙම සුදුසු නෑ කියලා. පින්වත්නි යමක් අනිත්‍ය නම් එය තමන්ගේ කියලා අරගන්න පුළුවන්ද? තමන්ගේ කියලා ගන්න බෑ. යමක් තමන්ගේ නම් අනිත්‍ය වෙයිද? දැන් ඔයත් අනිත්‍යයට කැමතිද? කැමතිද? දැන් සාමාන්‍යයෙන් අපි හිතන තාලෙමේ අසුබ පැත්තේ වෙනසට අපි කැමති නෑනේ නේද? දැන් අපි හිතමු අපි මෙතන ඉන්න අය වයසට යනවට කැමතිද? ඒකත් වෙනසක්නේ. දැන් වයසට යනවට කැමතිද? කැමති නෑ. ඔය කරගන්න දෙයක් නැති හින්දා ඔහෙ බලාගෙන ඉන්නවා මිස නේද? අපි කවුරුවත් වයසට යනවට කැමති නෑ. ඒතර අපි කැමති නැත්තම් අපිට පුළුවන් ද නියෝග පනවන්න මේ වයසට යන්න එපා ආද ඉඳලා කියලා? නියෝග පනවන්න පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන් වුණාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නේද? අපිට කියන්න පුළුවන් වයසට යන්න නැතුව ඉන්න කියලා. හැබැයි අපි කියන දේ එලෙසින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඇයි ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? මේක අපේ නොවන නිසා. එතකොට අනිත්‍ය උනේ ඇයි? අනිත්‍ය උනේ වෙන මොකක්වත් නිසා නෙවෙයි අනාත්ත නිසා. අනිත්‍ය උනේ අනාත්ත නිසා. මොකද අනාත්ත කියන්නේ? අනාත්තයි කියලා කියන්නේ Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ කියන එකයි. බැරි වෙලාවක්වත් මේ රූපය Tamanට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්කම තිබුණා නම් අපි හැමෝම අපට ඕන විදිහට මේ රූපය හදාගෙන ඉවරයි. ඒතර මේ රූපය අපිට ඕන විදිහට පාලනය කරන්න බැරි නිසා තමයි වෙනස් වෙලා යන්නේ. එහෙනම් වෙනස් වීම කියන්නේ අනිත්‍ය නම් ඒ වෙනස් වීම සිද්ධ වුණේ මොකක් නිසාද? අනාත්ත නිසා. Tamanට ඕන විදිහට පාලනය කරන්න බැරි නිසා. Tamanට ඕන විදිහට පාලනය කරන්න බැරි යමක් තියෙනවා නම් ඒක මගේ කියලා හිතන එක හරිද? මගේ කියලා කියන්න පුළුවන්ද? බෑ. දැන් සාමාන්‍යයෙන් දාර්ශනික අදහස ඕකයි. දාර්ශනික නොවුනත් සමහර වෙලාවට Tamanට ඕන විදිහට පාලනය කරගන්න බැරි වුණාම සමහර වෙලාවට මගේ නෙවෙයි කියලා කියනවා. දැන් ගෙදර ඉන්න ළමයා Tamanට වැඩි කියන දේ අහන්න නැත්නම් හිතුවක්කාරයි නම් දඟයි නම් සමහර අම්මලට කේන්ති ගියාම කියන්නේ මේක නම් මගේ එකෙක් නෙවෙයි කියලා. නේද? ඇයි එහෙම කියන්නේ? මම කියන විදිහට අහන්න නැති නිසා. නේද? ඒතර මේකා මගේ එකෙක් නෙවෙයි කියලා නෙවෙයි කියන්න ඕන. මේක මගේ එකක් නෙවෙයි කියලායි කියන්න ඕන. මොකද්ද මේක කියන්නේ? මේ රූපය. ඒතර මේ රූපය මගේ එකක් නෙවෙයි. මගේ එකක් නොවන නිසා තමයි මේ රූපය මට ඕන විදිහට පාලනය කරන්න බැරි. ඉතින් මට ඕන විදිහට පාලනය කරන්න බැරි එකක් මට ඕන විදිහට පාලනය කරන්න ගිහිල්ලා ඒ බලාපොරොත්තු වෙන ක්‍රියාව ඉෂ්ට කරගන්න බැරි වුණාම අන්තිමේදී දුක හිතුරු වෙන්නේ කාටද? Tamanටමයි. ඉතින් මේ නන්දක ස්වාමින් වහන්සේ ඔන්න රූපය ගැන ওই විදිහට ඇහුවා. ඊට පස්සේ ආපහු අහනවා කඳුරුවන ශබ්ද නිට්ටයයිද අනිත්‍යයිද?
නහයට ගොඳුරු වන මොනවද? ගඳ සුවඳ නිට්ටයයිද අනිත්‍යයිද? දිවට ගොදුරු වන රස නිට්ටයයිද අනිත්‍යයිද? ශරීරයට ගොදුරු වන ස්පර්ශ නිට්ටයයිද අනිත්‍යයිද? සිතට ගොදුරු වන සිතිවිලි නිට්ටයයිද අනිත්‍යයිද? දැන් අර භික්ෂුණීන් වහන්සේලා හරියට දන්නව නම් එයාලගේ උත්තරේ වෙන්න ඕන මොකද්ද? අනිත්‍යයි කියලා. එතකොට යමක් අනිත්‍ය නම් එය දුකයිද? දුකයි කියලාත් උත්තර දුන්නා. යමක් වෙනස් වෙනව නම් දුක ඇති කරනව නම් එය මගේ කියලා ගන්න පුළුවන්ද? බෑ කියලා තේරුම් ගන්න. ඒතර දැන් ඔන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා කාරණා හයක් ගැන කිව්වා. ඕවට කියන්නේ බාහිර ආයතන කියලා. ඔන්න මතක තියාගන්න. පස්සේ අහනවා බාහිර ආයතන. ඒතර මේ බාහිර ආයතන සියල්ල අනිත්‍යයි, දුකයි, අනාත්තයි. වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වන දෙයට බැඳුනහම දුක ඇති වෙනවා. ඒ වෙනස් වීම සිද්ධ වෙන්නේ Tamanට ඕන විදිහට පාලනය කරගන්න බැරි නිසා. ඔන්න ලක්ෂණ තුන. අනිත්‍යයි, දුකයි, අනාත්තයි. ඊළඟට බාහිර ආයතන ගැන කියලා ඊට පස්සේ ආපහු නන්දක ස්වාමින් වහන්සේ ආධ්‍යාත්මික ආයතන ගැනත් අහනවා. දැන් රූපය බාහිර ආයතනේ නම් ඒකේ ආධ්‍යාත්මික ආයතනේ මොකද්ද? ඇස. රූපය ගොදුරු වන්නේ ඇහැටනේ. එතකොට ආයිත් අහනවා හාමුදුරු ඇහැ නිට්ටයයිද අනිත්‍යයිද? ඇහත් අනිත්‍යයි. ඊළඟට කනට ශබ්දනේ, ශබ්දය අනිත්‍යයි. ඊළඟට කනත් අනිත්‍යයි. ඒ විදිහට ඔන්න ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ කාරණා හයත් අරගෙන ඒ විදිහටම අනිත්‍යයි කියලා මතක් කළා. ඊට පස්සේ දුකයි කියලා මතක් කළා. ඒක Tamanට ඕන විදිහට පාලනය කරන්න බෑ නේද? එහෙනම් ඒක අනාත්තයි නේද කියලා මතක් කළා. දැන් ඔන්න ආධ්‍යාත්මික ආයතන 6 ගැනත් දන්නවා, බාහිර ආයතන 6 ගැනත් දන්නවා. ඊට පස්සේ ආපහු මේ ස්වාමීන් වහන්සේ අහනවා. හොඳයි. ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි. ඇහැට රූපයක් ගොදුරු වුණාම මේක රූපයක් කියලා දැනගන්න ශක්තියක් තියෙනවා. ඒකට කියන්නේ මොකක් කියලාද? ඒකට කියන්නේ චක්කු විඥාණය කියලා. හරිද? චක්කු විඥාන ඇහි තියෙන හිත තව විදිහකින් කියනවා නම් චක්කු විඥානයත් අනිත්‍යයි නේද කියලා හවුවා. එතකොට විඥානක් තියෙන ඕන 6ක්. මොනවද විඥාන 6? චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා 6ක් තියෙනවා. විඥාණයෙන් කරන්නේ ඉන්ද්‍රියට ගොදුරු වන අරමුණ දැන ගැනීමයි. ඒකත් අනිත්‍යයි නේද කියලා හවුවා. ඉතින් අර භික්ෂුණීන් වහන්සේලාගේ උත්තරේ ඔක්කොම උනේ අනිත්‍යයි කියලා. පස්සේ මේ ස්වාමින් වහන්සේ උදාහරණයක් කියන බොහොම ලස්සන. මොකද්ද උදාහරණය? දැන් අපේ සමාජෙ පින්නතුනි ගොඩක් අය දන්නවා. ඇහැ අනිත්‍යයි කියලාත් දන්නවා. රූපය අනිත්‍යයි කියලාත් දන්නවා. චක්කු විඥානය අනිත්‍යයි කියලාත් දන්නවා. හැබැයි ඔය අනිත්‍ය වූ ඇහෙන් අනිත්‍ය වූ රූපයක් දැක්කහම ඒ රූපය පදනම් කරගෙන එයාට සතුටක්, සොම්නසක්, සුවයක් ඇති වුණොත් ඒකේ ඇලෙන්නේ නැද්ද? ඒකේ ඇලෙනවා. ඇහැනම් අනිත්‍ය තමයි. හැබැයි මගේ ඇහැට පෙනිච්ච රූපේ නම් එහෙම එක සැරේට අනිත්‍ය වෙන්නේ නැහැ වගේ කියලා හිතලා ඒක අල්ල ගන්නවා. අපි භාවනා කරනවා. ඉතින් පන්සල් ගිහිල්ලා භාවනා කරනකොට ඇහැ අනිත්‍යයි, මම නොවේ, මගේ නොවේ කියලා ගිහිල්ලා ඉවර වෙලා ඊට පස්සේ හොයන්නේ අර මගේ නොවේ කියපු ඒවාමයි හොයන්නේ ඊට පස්සේ. නේද? ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට මේ ස්වාමීන් වහන්සේ මතක් කරන සමහරු ඉන්නවා ඇහැට ගොදුරු වන රූපය විඳින්න ගිහිල්ලා සතුටක්, ආස්වාදයක් ඇති කරගෙන ආස්වාදේ රැවටෙනවා කියලා. කොහොමද ඒක වෙන්නේ? දැන් ඔන්න පහනක් තියෙනවා. ඔය පහන පත්තු කරනකොට අවශ්‍ය වෙන කාරණා කීපයක් තියෙනවා.
දැන් පහනට අවශ්‍යයි මොනවද? පහන් තිරයක් තියෙන්න ඕන, තෙල් තියෙන්න ඕන. පත්තු කරනකොට ගින්දර තියෙන්නත් ඕන. නේද? ඒතකොට එහෙම වුණාම තමයි ඔන්න පහනක් දල්වන්න පුළුවන්. දැන් පහන නිකන් තියෙනකොට නම් ඔන්න අපිට හිතෙනවා එක සැරේට අපි හිතමු දැලි ගෑවෙච්ච කුණු ගෑවිච්ච පහනක් කියලා පත්තු කරන්න තියෙන්නේ. ඒක දැක්කහම අපිට හිතෙනවා අනේ අනිත්‍ය වෙච්ච කිලිටි වෙච්ච පහනක් කියලා හිතෙනවා. ඊට පස්සේ තෙල් ටිකක් නැහැ. අලුත් නැවුම් තෙල් ටිකක් නැහැ පොල් බුදු පහන දාලානේ ඊට පස්සේ ඔන්න කැවුම් පුච්චපු තෙල් තිබිලා ඒක අරගෙන ඇවිල්ලා ඔන්න පහනට දානවා. එතකොට ඒකෙත් තෙල් දිහා බැලුවාම ඔන්න හිතෙනවා අපෝ මහා ජරා වෙච්ච තෙල් නේ අනිත්‍යයිනේ එහෙම කියලා. ඊට පස්සේ තිරේ ගේනවා. තිරෙත් ඔන්න තිර ටිකක් හොයාගන්න බැරි නම් පාන් කඩයක් වහේ හරි කුසිය වළං අල්ලන රෙදි කෑල්ලෙන් හරි පාන් තිරයක් හදාගෙන අනිත්‍යයි කියේ ඔන්න ඒකත් පත්තු කරනවා. දැන් මේවා දැක්කහම අනිත්‍ය වෙනවා එක සැරේට මතක් වෙනවා. කිලිටි පහන දැක්කහම අනිත්‍ය මතක් වෙනවා. තෙල් ටික දැක්කහමත් එච්චර සුබ නැහැ. ඒ වගේම තිරේ දැක්කහමත් පැහැදීමක් නැහැ. දැන් ওই තුනම එකතු වෙලා පහන දල්වනවා. දැල්ලුවට පස්සේ දැල්ල ආලෝකය මොන වගේද? ආලෝකේ ලස්සනට තියෙනවා. එතකොට මොකද්ද වෙන්නේ ගොඩක් අයට? එතකොට අර මුලින් තිබිච්ච අනිත්‍ය ඔක්කොම මතක් වෙනවද අමතක වෙනවද? අමතක වෙලා යනවා. අර කලින් තිබිච්ච ඔක්කොම අර සුබ දේ නිසා අමතක වෙලා යනවා. ඊට පස්සේ ආස්වාදනීය විදිහට වැළඳ ගන්නවා. ඒක ස්ථිර කර ගන්නවා. ඒකේ ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න යනවා. අන්න එහෙම වෙන්න එපා කියලා බුදුහාමුදුරු මතක් කළා. දැන් අපි අර ධර්මයේ දන්න සමහරු ඉන්නෝනේ බණ පොත් කියවලා ධර්මයේ දන්න හොඳට දැනුම තියෙනවා. දැනුම තිබුණාට ගොඩක් අයට අර වාගේ ඇලෙන්න, පැටලෙන්න, මුලා වෙන්න අවස්ථාවක් ආවොත් ඒව ඇලෙනවා. ධර්මයේ දන්න අය කොච්චර මුලා වෙන අවස්ථා තියෙනවද? නේද? දැන් සමහරු කාමයන්ගේ ආදීනව ගැන ප්‍රකාශ කරන අයම ඒ ගොඩට කොච්චර ඇදගෙන වැටෙන අවස්ථා තියෙනවද? මෛත්‍රී ආනුභාවය ගැන කියන අයම කොච්චර කේන්තියෙන් ඉන්නවද සමහර වෙලාවට නේද? ඒ වගේ අවස්ථාවල් තියෙනවා. අන්න එහෙම අවස්ථාවල් වලදී භූත ඥාන දර්ශනය ඇත්ත ඇති හැටියෙන් දැකීම ක්‍රියාත්මක කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ නන්දකහාමුදුරුවෝ මතක් කරනවා අර තෙලුත් අනිත්‍යයි කියලා හිතුවා. තිරෙත් අනිත්‍යයි කියලා හිතුවා. පහනත් අනිත්‍යයි කියලා හිතුවා. ඒ තුලින් ඇතිවෙච්ච ගිනිසිලත් අනිත්‍යයි කියලා හිතුවා. ගිනිසෙලෙන් ඇති වෙන එහෙනම් ආලෝකය නිට්ටයයිද? නිට්ටය වෙන්න බෑ. කිසිද හේතුවක් නැහැ. එහෙනම් හේතුන් නිසා නම් ඒ ගිනි දැල්ල ආලෝකය හටගත්තේ ඒ ආලෝකයක් අනිත්‍යයි කියලා දකින්න පුරුදු වෙන්න. අන්න එහෙම අනිත්‍යයි වෙනස් වෙනවාය කියලා දකින්න පුරුදු වුණොත් ඒ වායේ අනවශ්‍ය විදියට ඇලෙන්නේ නැහැ. ඒවයි අනවශ්‍ය විදියට ගැටෙන්නේ නැහැ. ඒවයි පැටලෙන්නේ නැහැ. මුලා වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සියල්ල අනිත්‍යයි කියලා අතහැරලා දදා ඉන්න එක නෙවෙයි. එහෙම ඉගැන්වීමක් කියන්නේ නැහැ. අනිත්‍ය තමයි. ඒ අනිත්‍ය දේ පිළිබඳව නිසි අවබෝධයකින් ඉන්න කෙනාට ඉන්න යම් වෙලාවක් එනවනම් අන්නේ වෙලාවේදී දුකෙන් තොරව අතහරින්න පුළුවන්. යම් යම් දේවල් භෞතිකව පරිහරණය කරන්නට අවස්ථාවල් එනවා. ඒ අවස්ථාවල් දේවයි ඇලෙන්න ගැරෙන්න නැතුව ඒව පරිහරණය කරනවා. හැබැයි යම් වෙලාවක ඒවා අතහරින්න එනවනම් අන්නේ වෙලාවේදී මේ ධර්මතාවය එයාගේ ඔළුවට එනවා. එයාට සිහියට එනවා. එයාට කල්පනා වෙනවා. මෙන්න මේකයි මෙතන වෙන්නේ කියලා. දැන් ගෙදර දොරේ බඩු බාහිර ආදී අපි හිතමු මොනවා හරි කෝපයක් එහෙම තියෙනවා. ඉතින් ওই කෝපයත් හදලා තියෙන අමුද්‍රව්‍ය අනිත්‍ය වෙන්න පුළුවන්. කෝපයත් වෙනස් වෙලා යන්න පුළුවන් අනිත්‍යයි. නේද? දැන් අනිත්‍යයි කිය ඉන්නවා. එහෙම ඉන්න අතරේදී දැන් ඔන්න කෝපේ බිම වැටිලා කුඩු වෙනවා. ඊට පස්සේ දැන් කෝපේ කුඩු වුණානේ. කුඩු වුණාට පස්සේ ඒ කුඩු කරපු එක්කෙනාටයි ඊට පස්සේ කෝපේ වටිනාකම ගැනයි ඕවා ඊළඟට මේ තාත්තා බර්ත්ඩේ එකට අරන් දීපු කෝපේ ආදී වශයෙන් ඕව හිත ඉන්න ගියොත් වෙන්නේ අන්තිමේදී තමන්ම දුකටපත් වෙන්නේ. ඒකෙන් අද
අර කුඩු කරපු එක්කෙනාට අවවාදයක් කරන්න එපා කියන එක. ආයේ මේ වගේ පාවිච්චි කරන්න එපා කියලා අවවාද කරන එක හොඳයි. හැබැයි දැනගන්න ඕන මේවා කියන කුඩු වෙලා යන දේවල් තමයි. නැවත මෙන්න මේ தത്വයටපත් නොවන විදිහට ඔයා හැසිරෙන්න ඕන කියලා අවවාද කරන ගමනේ ඒ කුඩු වීම, ඒ කෝපේ බිඳී යාම Tamanට දරා ගන්න පුළුවන් ශක්තිය තමන්ගේ හිතේ ඇති කර ගන්න ඕන. ඒ ශක්තිය ඇති වෙන්නේ මේ ධර්ම මානසිකාර්ය තුලයි. ඉතින් මේ ස්වාමින් වහන්සේ ආපහු තවත් උපමාවක් කියනවා. දැන් අපි ගහක් දැක්කහම ගහේ පොතු දිරාගෙන ගියාම අපි හිතනවා අනේ ඉතින් අනිත්‍යයිනේ ගස් උනත් පොතු දිරනවා අනිත්‍යයි කියලා හිතනවා. ඒ වගේම මේ ගහේ කොළ ටික ඉදිලා හැලුනහම නාටු බවටපත් වුනහම අපි හිතනවා අනිත්‍යයිනේ එහෙම කියලා හිතනවා. හැබැයි ඔය ගහේ පොතුත් අනිත්‍යයි, කොළත් අනිත්‍යයි, මුලත් අනිත්‍යයි කියලා ඔක්කොම හිතුවට දැන් ග්‍රීෂ්ම වෙලාවට අපිට ඔය ගහේ හෙවණක් ලැබෙනවා. හෙවණ ලැබුණාම අපිට ඔක්කොම මොකද වෙන්නේ ගොඩක් වෙලාට? අර සියල්ල අමතක වෙලා අනිත්‍ය අමතක වෙලා හෙවණ විතරක් නිට්ටයයි සැපයි කියලා හිතෙනවා. අන්න එහෙම හිතන්න යන්න එපා. తాවකාලික සුවයක් ලැබුණාට ඒ සුවය නිට්ටය දෙයක් හැටියට හිතන්න යන්න එපා. දැන් ගොඩාක් අය එහෙමයි මේ తాවකාලිකව මේ සංසාරේ අපිට සැපක් ලැබිලා තියෙනවා මිනිස්සු හැටියට. මේ ලැබිච්ච සැප නිසා අර දීර්ඝ කාලයක් තිස්සේ අපි සංසාරේ ඉපදී මෙරි එනකොට ලැබිච්ච දුක් සියල්ල අමතක කරලා ඉන්නේ. අන්න ඒ නිසා තමයි මිනිස්සු මන්දෝත්සාහි වෙන්නේ. සත්‍ය අවබෝධයට යන මගෙන් ඈත් වෙන්නේ. ඇයි අපිට ඉතින් දුකක් නැහැනේ අපිට සිතන පතන සියල්ල ලැබිලා තියෙනවා. අපිට හොඳට අම්මා තාත්තා ලැබිලා ඉන්නවා. හොඳට ඉගෙන ගන්න ලැබිලා තියෙනවා. හොඳ රස්සාවල් තියෙනවා. හොඳට මිල මුදල් හම්බ කරන්න අවකාශ තියෙනවා. අපි හිතන පතන සියල්ල අපිට ලැබිලා තියෙනවා. අපිට කිසිම දෙයකින් අඩුවක් නැහැ. එහෙව් එකේ අපි මොනවටද අනිත්‍ය ගැන හිතන්නේ? ඔය ආදී වශයෙන් හිතනවා. ඇයි එහෙම හිතන්නේ? අර ගහේ తాවකාලික සෙවණෙන් සෑහීමටපත් වෙන උදවිය වගේ. හැබැයි මතක තියාගන්න කවදා හරි ඒක වෙනස් වෙලා යනවා. ගොඩාක් අයට මේ తాවකාලිකව විඳින සැප නිසා දීර්ඝ කාලයක් තිස්සේ අපි විඳගෙන ආපු දුක් කන්දරාව පෙනෙන්නේ නැහැ. සමහරුන්ට පෙනුනත් ඒව නොපෙනුනා ගන්නට අමතක කරලා දාලා ඉන්නවා. අන්න ඒ තත්වෙන් මිදෙන්නයි කියලා මේ ස්වාමින් වහන්සේ නන්දක හාමුදුරුවෝ අවවාද කළා. එහෙම අවවාද කරලා තවත් උපමාවක් මතක් කළා. මොකද්ද උපමාව? ඔන්න හරක් මරණ මිනිස්සෙක් ඉන්නවා. ඒ හරක් මරණ මිනිස්සයා හරකෙක් මරන්න අරගෙන ගිහිල්ලා ඒ හරකාගේ හැම ඊටාම තුනියට උඩින් හිමීට කපලා ඊට පස්සේ ඊළඟට අර ඝන තෙල් සහිත කොටසත් කපලා ඇතුලේ තියෙන නහරයි මසුයි ඔක්කොම පොඩි කෑලි වලට කපනවා. අර උඩ හැමයි අර තෙල් සහිත මස් කොටසයි විතරක් එහෙම පොඩියට කපන්නේ. අනිත් උඩ යට ඔක්කොම නහර ඔක්කොම කපලා දානවා. කපලා උඩ හැමෙන් වහලා මෙන්න මේ හරක හිටී තාලෙටම ඉන්නවා කියලා කියනවා. ඇත්තටම එහෙම හිටී තාලෙටම එතන හරක නැහැ. බැලු බැල්මට එතන හිටී තාලෙට ඉන්නවා. නමුත් නියම විදිහට නැහැ. අන්න ඒ වගේ මේ ස්වාමින් වහන්සේ මතක් කරනවා මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන වලින් වැහිලා ඉන්න සත්වයා ඇතුලෙන් ඇති කරගන්න බැඳීමක් තියෙනවා. ඒකට කියනවා නන්දි රාගය කියලා. ඒ රාගය ඇතුලෙන් සතුටෙන් ක්‍රියාත්මක වෙන නිසා තමයි නිතරම සත්වයා හොඳ දේවල් හොයාගෙන යන්නේ. හොඳ දේවල් වල සතුටු වෙන්න පෙළඹිලා තියෙන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් මේ නන්දි රාගය අයින් කරලා දැම්මොත්, ආශාව අයින් කරලා දැම්මොත් එයාට ඇහැ කන නාසාදී ඉන්ද්‍රියන් තියෙන බවත් ඇත්තයි. එයාගේ ඇහැට රූප ආදී අරමුණු ගොදුරු වෙන බවත් ඇත්තයි. හැබැයි එහෙම ගොදුරුණා කියලා එයා ඒ අරමුණු පස්සේ ඇදිලා යන්නේ නැහැ. දැන් රහතන් වහන්සේමනේ. දැන් රහතන් වහන්සේට රූප ඇහැකුත් තියෙනවා.
ඊළඟට බාහිර සමාජ රූපත් තියෙනවා. හැබැයි රහතන් වහන්සේගේ අභ්‍යන්තර චිත්තසංතානයේ තුන නන්දි රාග ආදී ක්ලේශ ධර්ම නැති නිසා උන්වහන්සේලා ඒවා පරිහරණය කරාට රූප පරිහරණය කරාට ඒවයි මුලා වෙන්නේ. දැන් අපේ එහෙම නෙවෙයි. අපේ හිතේ ඇතුලේ නන්දි රාගය තියෙන නිසා අපේ ඇහැට රූපයක් ගොදුරු වුණාම අන්න අපි ඒ රූපය ලස්සනයි නම් අපි ඒ ආස්වාදයෙන් වැළඳ ගන්නවා. හරියට අර ආලෝකයේ අපි මුලා වුණා වගේ. ඔක්කොම දැන් රූපයත් අනිත්‍යයි ඇහත් අනිත්‍යයි ඔක්කොම කියලා ඉවරලා හැබැයි මේ රූපයෙන් ඇති වෙච්ච වින්දනීය සැපය හොඳයි කියලා හිතනවා වගේ. අපි එහෙමනේ. අපි ඇහත් අනිත්‍යයි රූපයත් අනිත්‍යයි කියලා කියනවා තමයි. හැබැයි අනිත්‍ය වූ රූපයෙන් කිසියම් සතුටක් ඇති වුණොත් ඒ සතුට අපි අතහැරලා දානවද? අපි අතහරින්නේ නැහැ. අපි ඒ සතුට හොයාගෙන යනවා, අල්ල ගන්න හදනවා. අන්නේ අල්ලගන්නේ වෙන මොකක්වත් නිසා නෙවෙයි, බැඳීම නිසා, නන්දි රාගය නිසා. ඉතින් මේ නන්දි රාගය නැති කළොත් විතරයි අපට නිවනට සමීප වෙන්න පුළුවන්. නන්දි රාගය කියලා කියන්නේ මොකද්ද? తත්‍ර తත්‍රාබි නන්දිනී. අහුවෙච්ච තැන සතුටින් අල්ල ගන්නවා. දැන් එකක් නරකයි කියලා කිව්වට ඊළඟට තව එකක් හොඳ වෙන්න පුළුවන්. අපෝ මේක අනිත්‍යයි වැඩක් නැහැ කියලා ඉවර වෙලා අතහරිනකොට එහා පැත්තෙන් අල්ල ගන්නවා. දැන් උදාහරණයකට ගමු. ඔන්න රූපය අනිත්‍යයි මම නොවේයි මගේ නොවේයි කියලා ඔහොම හිතාගෙන අතහරින්න යනකොට ඒ රූපය මම නොවේයි මගේ නොවේයි කියන හඬ අල්ල ගන්නවා. නේද? ඊට පස්සේ ඔන්න ඒක කැසට් එකක් ඔන්න රෙකෝඩ් කරලා ඒක ප්ලේ කරනවා. නේ? ඊට පස්සේ හඬට වශී වෙලා. දැන් අදහස ගන්න ඕන නිසා කැසට් එක අහනවා. ඒ එක්කම මෙයා දන්නේම නැතුව හඬට වශී වෙලා. ඊට පස්සේ ආයෙත් හිතනවා නේ ඉතින් අනිත්‍යයි තමයි. හැබැයි මේ හඬ කොච්චර මිහිරිද මට පුළුවන් නම් මේ හඬ තියෙන එක්කෙනා සජීවීව දකින්න කියලා ඔන්න හිතෙනවා. ටීවී එකෙන් විතරනේ තාම දැකලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න ඇත්තට දකින්න හදනවා. ඊළඟට ඔන්න ටෙලිෆෝන් කරලා අපොයින්ට්මන්ට්ස් එහෙම දාලා නේද? හම්බ වෙන්න යනවා. ඊට පස්සේ දන්නේම නැතුව වෙන ඒවා. ඔන්න ඔය ආදී වශයෙන් අපි අමාරුවේ වැටෙනවා. අන්නේ අමාරුවේ වැටෙන්නේ ඇයි? අවබෝධයෙන් මේ දිහා දකින්න නැති නිසා. ඉතින් නන්දක ස්වාමින් වහන්සේ මෙන්න මේ උදාහරණ ටික සහිතව අර භික්ෂුණීන්ට අවවාද කළා. හොඳයි දැන් කාලය ඉවරයි අවවාද දෙන්න තිබිච්ච කියලා ආපහු වැඩියා. ඉතින් භික්ෂුණීන් වහන්සේලාත් අවවාද අහගෙන ආවිල බුදුහාමුදුරන්ට මතක් කළා. බුදුහාමුදුරුවෝ නන්දක ස්වාමින් වහන්සේ සහ අනිත් හාමුදුරුවන්ට මතක් කරනවා අර භික්ෂුණීන් වහන්සේලා ගියාට පස්සේ නන්දක ගිහිල්ලා මේ භික්ෂුණීන්ට අවවාද කළා තමයි භික්ෂුණීනුත් සතුටු වුණා. හැබැයි ඒ කට්ටියගේ හිතේ සැක සංකා තව ටිකක් තියෙනවා. සැක සංකා ටික ඒ ටිකත් ඉවර කරන්න පුළුවන්කම තියෙන්නේ නන්දකටම තමයි කියලා. නන්දක හාමුදුරුවෝ කතා කරලා පහුවෙන්දත් කියනවා නන්දක ගිහිල්ලා අර හාමුදුරුවන්ට බණ කියා. අර භික්ෂුණීන්ට බණ කියන්න කියලා. මොන බණද කියන්න කිව්වේ? ඒ බණමයි. ඒකම නැවත කියන්න කියලා කිව්වා. ඔන්න ඒකයි වටින්නේ. එතකොට මේ හාමුදුරුවෝ මේ සූත්‍රයට අනුව පින්නතුනේ පැහැදිලි වෙනවා වචන කිසිම දෙයක් වෙනස් කරන්නේ නැතුව ඒකම කිව්වා. ඒකම කියනවත් එක්කම අර භික්ෂුණීන් වහන්සේලාගේ හිතේ තිබිච්ච සැක සංකාවන් දුරු වෙලා ඒ ඇත්තන් සෝතාපට්ටි ඵලෙ පිහිටියා. අන්න බලන්න වෙලාව එනකන් දැන් සමහර හිතනවා අපිට ඉතින් තේරෙන්නේ නැහැ මොකද්ද මේක කියලා හිතෙනවා. ඒ බණම කිව්වට හරියන්නේ නැහැ වෙනත් ක්‍රමයකට කියන්න ඕන කියලා හිතෙනවා. නේ? ඒ සමහර වෙලාවට අපේ සත්‍ය අවබෝධය සඳහා අපේ මනස සුදුසු නැත්තම් මොන විදියට කිව්වත් වැඩක් නැහැ. එක එක තාලෙට කියන්න පුළුවන්. දැන් එහෙම බෑ. ඔය පරණ තාලෙට කියලා කියන්න හරියන්නේ නැහැ. අලුත් තාලේ බණ කියන්න ඕන. ලේටස්ට් ක්‍රමයට මෙහෙමයි බණ කියන්නේ. ආදී වශයෙන් එක එක්කෙනා එක එක තාල දේවල් කියන්න පුළුවන්. හැබැයි සත්‍ය අවබෝධය සඳහා යම් වෙලාවක් එනකන් මොන විදිහට කිව්වත් වැඩක් නැහැ. ඒතකොට ඒ සත්‍ය අවබෝධය සඳහා අවශ්‍ය කරන මානසිකත්වය සකස් කර ගැනීම ඒ පුද්ගලයා සතු කාර්යයක්. ඉතින් එයා දැන් උදාහරණයකට ගමුකෝ. දැන් හැමදාම ඉර පායනවා ඉර බැහැගෙන යනවනේ. ඉතින් හැමදාමත් ඕක වෙද්දි හැමතිස්සෙම නිලුම් පිපෙන්නේ නැහනේ.
නෙළුම් පිපෙන්නේ වතුර යටින් එන්නත් ඕන. උඩට ඇවිල්ලා ටිකක් මෝරන්නත් ඕන. රැට පිපෙන්නෙත් නැහනේ. දවල් වෙන්නත් ඕන. ඉරු එළියේ වැටෙන්නත් ඕන. ඒ ඔක්කොම උනාට පස්සේනේ නෙළුම හරියට පිපෙන්නේ. අන්න ඒ වාගේ හොඳට බණ කියන්නත් ඕන. බණ හොඳට අහන්නත් ඕන. අහන බණ අවබෝධ කරගන්න සුදුසු මානසිකත්වයේ තමා විසින් නිර්මාණය කරලා තියෙන්නත් ඕන. අන්න ඒ தത്വයට අර භික්ෂුණීන් වහන්සේලා පුරුදු වෙච්ච නිසා ඒ අයට හොඳට සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්කම් ලැබුණා. වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ ආධ්‍යාත්මික බාහිර ආයතන ත්‍රිලක්ෂණය අනුව දැකීම හේවත් ඔය විදර්ශනා අනුවන පහල කර ගැනීම තුලින්. ඉතින් අන්න ඒයින් පස්සේ මේ භික්ෂුණීන් වහන්සේලා සෝතාපට්ටි ඵලයට පත් වුණාය කියලා සූත්‍රාවසානයේ සඳහන් කරනවා. ඉතින් නන්දක හාමුදුරුවෝ අකමැත්තෙන් උනත් බණ කියන්න ගිහිල්ලා විශාල පිරිසකට යහපත සිද්ධ කරපු ආකාරය සඳහන් වෙන ඊටාම උතුම් සූත්‍ර දේශනාවක් තමයි මේ නන්දකෝවාද සූත්‍රය කියන සූත්‍රයෙන් විස්තර කෙරෙන්නේ. ඉතින් ඒ කාරණා ටික තමයි අද සූත්‍ර දේශනාව හා පවසන්නේ. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ බුදුහාඳුර කොහෙන් දෙද්දිද මේක දේශනා කළේ? සවැත් නුවර ජේතවනාරාම. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට මහා ප්‍රජාපති ගෞතමිය ඇවිල්ලා 500ක් භික්ෂුණීන් සමග ආයාචනා කළා භික්ෂුණීන්ට අවවාද කරන්න කියලා. ඒ අවවාද කරන දිනය කාගේ දිනේද උනේ? නන්දක ස්වාමීන් වහන්සේගේ. නන්දක හාමුදුරුවෝ අවවාද කරන්න කැමති වුණාද? කැමති වුණේ අකමැත්තෙන් හරි බුදුහාමුදුරුවෝ කියපු හින්දා වැඩියා. එහෙම ගිහිල්ලා භික්ෂුණීන්ට කිව්ව ප්‍රශ්නයක් තියෙන මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. දන්නවනම් උත්තර දෙන්න ඕන, නොදන්නවනම් නොදන්නකමත් පිළිගන්න ඕන කියලා. එහෙම කියලා ආධ්‍යාත්මික ආයතන 6, බාහිර ආයතන 6 සහ විඥානකාය 6 ගැන විමසුවා. ආධ්‍යාත්මික ආයතන 6 මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඒවා. බාහිර ආයතන මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන. විඥානකාය මොනවද? චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන කියන මේවා තමයි මේ විඥානකාය හැටියට ගන්න. මේ සියල්ල සමස්තයක් හැටියට ගත්තොත් නිට්ටයයි අනිත්‍යයි. මොකද අනිත්‍යයි කියන්නේ? නිට්ටය නෑ, වෙනස් වෙන එක ස්වરૂපයකින් පවතින්නේ නෑ. ඒතර වෙනස් වෙන හැම දෙයක්ම දුකයිද? වෙනස් වෙන හැම දෙයක්ම දුක නෑ. දුක් වෙන්නේ කොතෙන්දද? වෙනස් වෙන දේ වෙනසට කැමති උනේ නැති වුණොත්. එතකොට වෙනස් වෙන දේවල් වෙනස් කරගන්න අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්ද? බෑ. අපට ඕන විදිහට වෙනස් කරගන්න බැරි නිසා තමයි ඒකට අනාත්ත කියන්නේ. අනාත්ත නිසා මොකද්ද වෙන්නේ? අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ වෙනස් වෙනවා. ඒ වෙනස නිසා කැමැති විදිහට වෙනස් වෙන්නේ නැති නිසා අකමැති විදිහට වෙනස් වෙන නිසා එතන දුකයි. එතකොට දුක ඇති වෙන්න ප්‍රධානම හේතුව බැඳීමයි, ආශාවයි, තණ්හාවයි. ඒක කරන්නේ කවුද? තමන්. අන්න ඒ ආශාව බැඳීම අතහරින්න පුළුවන්කම තියෙන්නේ තමන්ටමයි. ඉතින් එලෙසින් කටයුතු කරන්න පුළුවන්කම තිබ්බොත් දුකෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා කියන එක පැහැදිලි කරපු ඊටාම වටිනා සූත්‍රයක් තමයි නන්දකුවාද සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා తాවකාලිකව ලැබෙන සුවයෙහි ඇලෙන්න යන්නට එපා. පහන් දැල්ලෙන් ලැබෙන ආලෝකයෙහි ඇලෙන්නට එපා. ඒ වගේම රුක් සෙවණෙන් ලැබෙන ඒ සිසිලට ඇලෙන්නට එපා. ඒ සියල්ල අනිත්‍ය පදනම් කරගත්ත දේවල්, වෙනස් වෙන දේවල්. ඒ සියල්ලට ඇලෙන්නේ යටින් නන්දි රාගය හෙවත් ඒ තන ඇලී යන බැඳී යන ආශාව නිසායි. ඒ ආශාව නිසාමයි දුක ඇතිවන්නේ කියලා දැනගෙන එයින් මිදෙන්නට උත්සාහවත් වීමයි අප විසින් කළ යුතුව පවතින්නේ. තෙලෙසින් කටයුතු කරන්න හැම දිනාටම මේ සූත්‍ර දේශනාව උපකාර වේවා. මේ උතුම් කුසල් බැලින් හැමත හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා හන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානිසංසෙන්
හැමට උතුම් නිවන් සුව සැලසේවා.